නිරාසත්ති අනාගතේ අතීතං නානුසෝචති විවේක දස්සී පස්සේසු දිට්ඨිසු චනනීයති මතු භවයට නැත ඇලීම අතීතේ ගැන නොමැත ශෝක ලැබෙන කිසි අරමුණකට නොවැටි මතවාදයකට නිදහස් වී ගිය මනසින් විවේකයෙන් වසන්නේය. නමෝ බුද්ධාය. හැම දිනාටම තිරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉගෙන ගනිමින් සිටින්නේ අපගේ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ සිතෙහි ඇති වුණ සැක දුරු කිරීම පිණිස මවන ලද බුදුරජාණන් වහන්සේ විසින් විමසන ලද ප්‍රශ්නයන්ට භාග්‍යතුන් වහන්සේ ලබා දුන්න පිළිතුර ඇතුළත් ඒ පුරා බෙහෙද සූත්‍ර දේශනාව අටක වර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජීවිතයේ උපසාන්ත බවට සංසිඳීමට පත්වීම, එහෙම නැත්නම් නිකලෙස් බවට පත්වෙච්චි රහතන් වහන්සේ ක්‍රෝධ නොකරන, ඒ වගේම තණ්හාවෙන් දුරු වෙලා ගිය, තණ්හාවෙන් නිදහස් වුණ, ඒ වගේම අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයටම නොඇලෙන නිදහස් මනසකින් මේ ලෝකේ වාසය කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නා. ඊළඟට නැවතත් බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් පැහැදිලි කරනවා ඒ උපසාන්ත බවට පත්වෙච්ච රහතන් වහන්සේගේ ස්වභාවය. ඉතින් ඒ නිසා මේ ගාථා රාශියකින් ඒ සංසිඳුණු සිත, එහෙම නැත්නම් නිකලෙස් ස්වභාවය, නිකලෙස් සිතෙහි ආශ්චර්යවත් භාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා නිරාසන්ති අනාගතේ. අනාගතය පිළිබඳව ආසාවෙන් බැඳීමක් නැහැ. ඒ වගේම අතීතං නානුසෝචති. අතීතය ගැන ශෝක කිරීමකුත් නැහැ. ඒ වගේම විවේක දස්සී පස්සේසු. ස්පර්ශය දකින්නේ විවේක මනසකින්. එහෙම නැත්නම් ස්පර්ශය කියන දෙයට බැඳීමක්, බන්ධනයක් හිතේ හටගන්නේ නැහැ. දිට්ඨි සුච නනීයති. දෘෂ්ටි මතවාදවලට ග්‍රහණය වීමක් හටගන්නේ නැහැ. මේ තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. තව කාරණාවකින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එතෙන්දී අපි තේරුම් ගන්නට ඕනේ පින්වත්නි, දැන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සයාත් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාත් අතර පවතිනවා ඊටාම බරපතල වෙනසක්. ඒක භාග්‍යතුන් වහන්සේ විසින්ම දේශනා කරනවා මේ ලෝකේ ඊටාම දුරස් වූ කරුණු කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ දුරින් පිහිටන එකක් තමයි අහසත් පොළවත්. අහස යම්සේ පොළවට දුර වෙයිද, ඒ වගේම අනිත් කාරණාව තමයි නැගෙනහිරාන්තයත් බටහිරාන්තයත්. මේ අන්ත දෙක කවදාකවත් එකතු වෙන්නේ නැහැ. නැගෙනහිරත් බස්නාහිරත් කියන මේ දෙපැත්ත එකට එකතු වෙන අවස්ථාවක් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා සත්පුරුෂ ධර්මයක් අසත්පුරුෂ ධර්මයක් ලෝකෙ එකතු වෙන්නේ නැහැ කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කාරණා තුන බලන්න. ඒකෙදි ප්‍රධාන කාරණා විදිහට අපි ගන්නට තියෙන්නේ සත්පුරුෂ බව සහ අසත්පුරුෂ බව කියන දේ. එතකොට ලෝකයේ ධර්මය අවබෝධ කර නොගත්තු කෙනා අසත්පුරුෂ භූමිය තුල වාසය කරන කෙනෙක්. ධර්මය අවබෝධ කරගත්තු කෙනා සත්පුරුෂ භූමියට පැමිණෙනවා. ඒ පැමිණෙන්නේ ධර්ම අවබෝධයෙන්. ධර්ම අවබෝධය නැති කෙනාට ධර්මය තමන්ගේ ලාභය පිණිස, තමන්ට ප්‍රශංසාව නැත්නම් තමන්ට යසපිරිවර
තමන්ට යම්කිසි ලාභ අපේක්ෂාවක් ඇතුව ධර්මයේ පාවිච්චි කරනවා නම් ඒ කෙනා සත්පුරුෂ ධර්මයක් අසත්පුරුෂ ධර්මයක් යම්සේ දුරස් වෙනවාද ඒ වගේම නැගෙනහිර අන්තය ලෝකේ නැගෙනහිර දිශාවත් බටහිර දිශාවත් යම්සේ දුරස් වෙනවාද ඒ වගේම අහසත් පොළවත් යම්සේ දුරස් වෙනවාද ඒ කෙනා ධර්මයෙන් ඒ විදිහට දුරස් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා ලෝකේ සත්පුරුෂ ධර්මයක් තියෙනවා ලෝකේ. ඒ වගේ මේ සත්පුරුෂ ධර්මයට එකතු වෙන්නේ සත්පුරුෂ ගතිය. ඒ කියන්නේ සත්පුරුෂ ස්වභාවය තමයි සත්පුරුෂ ධර්මයත් එක්ක එකතු වෙන්නේ. අසත්පුරුෂ ගතිය එහෙම නැත්නම් අසත්පුරුෂ ස්වභාවය සත්පුරුෂ ධර්මයක එකතු වෙන්නේ නැහැ කවදාකවත්. ඒ වගේම ධර්මයේ ස්වභාවය තමයි සත්පුරුෂයෙක් බවට ලෝකයේ සත්වයා පත් කිරීම. ආර්ය ශ්‍රාවක භූමිය කියලා කියන්නේ ඒකට. ඒ ආර්ය ශ්‍රාවක භූමියටපත් නොවිච්චි අසත්පුරුෂ ගතිය තුල වාසය කරන කෙනාට අසත්පුරුෂ ස්වභාවයට අයිති යම් විපාකයක් යම් උප්පත්තියක් ඇද්ද යම් ස්වභාවයක් ඇද්ද ඒක උරුම බවට පත් වෙනවා. ඒ වගේම සත්පුරුෂයාට සත්පුරුෂ ධර්මයට අයිති යම් උරුමයක් වෙයිද ඒ සත්පුරුෂ ධර්මයට අයිති උරුමය යාගේ ජීවිතයට ලැබෙනවා. ඒ නිසා සත්පුරුෂ භූමිය තුල මනාකොට පිහිටපු ඒ වගේම තමන්ව හුවා නොදක්වන ධර්මයේම ඉස්මතු කරන ධර්මයෙන්ම තමන්ගේ ජීවිතේ රැකවරණය හදාගත්තු ඒ ආර්ය ශ්‍රාවක භූමියටපත් වෙච්ච ශ්‍රාවකයා ඒ කෙනාට තේරුම් ගන්න පුළුවන් අතීතයේ අනාගතයේ වර්තමානයේ ආදී මේ කරුණවල ස්වභාවය. මෙතන භාග්‍යවතුන් වහන්සේ පෙන්ලා දෙනවා નિરાසන්ති අනාගතය. අනාගතයට අපේක්ෂාවක් එහෙම නැත්නම් ආසක්ත වීමක්. ඒ කියන්නේ බැඳිලා යාමක් නැහැ. කොයි ආකාරයෙන්ද අතීතයට බැඳෙන්නේ? ආසක්ති කියලා කියන්නේ තණ්හාවට. එතකොට අනාගතය කියන තණ්හාවක් බන්ධනයක් හටගන්නේ කොහොමද කියලා පෙන්වලා දෙනවා. යෝ රාගෝ සරාගෝ අභිජ්ජා ලෝභෝ අකුසල මූලං. ඒ කියන්නේ ඒ සඳහා යම් කැමැත්තක් යම් බන්ධනයක් ඒ වගේම ලෝභයක් මේ යමක් ඇද්ද ඒ කාරණාව ඒ විදිහට අනාගතයේ සම්බන්ධයෙන් බලවත් අපේක්ෂාවක් උපදිනවා. කොහොමද උපදින්නේ? එවං රූපෝසිය අනාගත මද්ධානන්ති තත්ත නන්දින් න සමන්නානේති. එවං රූපෝසියං අනාගත මද්ධාන. මාගේ රූපය අනාගතයේ මේ විදිහට වෙන්නට ඕනේ. තත්ත නන්දින් සමන්නානේති. ඒ කෙරෙහි නැඹුරුවක් තියෙනවා. ඒ විදිහට වේවා කියන අපේක්ෂාවක් නැඹුරුවක්. ඊළඟට මෙතන පෙන්ලා දෙනවා ඒවං වේදනෝසියං. විඳීම ඊළඟට සංඥාව සංස්කාර විඥාන ඊළඟට ඉතිමේ චක්කුංසිය අනාගත මද්ධානං. මාගේ ඇස මේ ආකාරයෙන් පවතිවා. ඉතිමේ ඉති රූපාතේ අපටිලද්දස පටිලාභා චිත්තං පනිදහති. මේ විදිහේ රූපයන් මා කරා පැමිණේවා. එහෙම නැත්නම් මේ දේවල් මට දකින්න ලැබේවා කියලා බලවත් අපේක්ෂාවක් තියෙනවා. චිත්තම් පනිදහති. සිතයකට පිහිටුවාගෙන ඉන්නවා. දැන් හිතන්න බලන්න සාමාන්‍යයෙන් අපි ලෝකේ ගත්තාම අපි මොනවා හරි පින්තූරයක් එහෙම නැත්නම් මොනවා හරි තැනක ස්ථානයක මොකක් හරි දෙයක් අපි දකිනවා. ඒ දැක්කට පස්සේ යාට හිතෙනවා මේක ගිහිල්ලා බලන්න ඕනේ. මේක ගිහිල්ලා බලනකම් යාට ඒ සම්බන්ධයෙන් තියෙන බලවත් අපේක්ෂාවක් හිත පිහිටුවාගෙන ඉන්නවා ඒකේ. ඒක ලැබෙනකම් එහෙම නැත්නම් ඒක ගිහිල්ලා බලනකම් මේ විදිහට අනාගතයේ අරබයා අනාගතයේ උදෙසා තමන්ගේ හිත පිහිටුවා ගන්නවා. චේතසෝ පනිදානප්පච්චයා තදමිනන්දන්ති. සිත පිහිටුවාගත්තු නිසා ඒකට හිත බැඳිලා යනවා. තදමිනන්දන්තෝ ඒවම්පි ආසත්‍ය අනාගතේ. ඒ විදිහට හිත බැඳිලා ගිය නිසා තණ්හාවෙන් යුක්තව බලවත් වූ බන්ධනයකින් අනාගතයේ සම්බන්ධයෙන් හිත පිහිටනවා. දැන් බලන්න මේ වගේ එක අවස්ථාවක තියෙනවා විමානවත් වල සිදුවීමක්. ඒ තමයි ධර්මය අවබෝධ කරගත්තු ශ්‍රාවිකාවක්. හැබැයි එතුමිය කල්පනා කරනවා අනාගතේ මං තවතිසා දිව්‍ය ලෝකෙ ඉපදෙන්නට ඕනේ කියලා තවතිසා දිව්‍ය ලෝකේ ගැන අපේක්ෂාවක් ඇති කරගන්නවා. ඒ අපේක්ෂාව ඇති කරගෙන තවතිසා දිව්‍ය ලෝකයේ ඉපදීම පිණිස සිත පිහිටුවා ගන්නවා. දැන් එතකොට ඒ තවතිසා දිව්‍ය ලෝකයේ තියෙන විස්තර අහලා තොරතුරු අහලා ඒ හිත පිහිටුවාගෙන
එතුමිය උපදිනවා තවතිසා දිව්‍ය ලෝකේ. ඉපදුනාට පස්සේ එතුමිය කල්පනා කරනවා හෝ මම මේ කුමකද හිත පිහිටුවා ගත්තේ? මම මේ කුමන කාරණාවකද හිත පිහිටුවා ගත්තේ? මේ විදිහට හිත පිහිටුවාගෙන මේ ලාමකෝ කාමයට මහපව මං වැටුණනේ කියලා පසුව කම්පා වුණා. එතකොට බලන්නේ ඒ ආර්ය ශ්‍රාවිකාව ධර්මය අවබෝධ කරගත්තු ශ්‍රාවිකාව තමන්ට හැකියාව තිබුණා ඊට වඩා ඉහළට දියුණු කරන්න. ඒ සඳහා හිත පිහිටවන්නේ නැතුව කාමයේ තුල හිත පිහිටෙවුවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් සමහර අය ඔයගේ කාරණා අරගෙන තමයි කියන්නේ දිව්‍ය ලෝකෙ උපදින්න එපා, දිව්‍ය ලෝකේ කාමයේ බලවත්, ඊළඟට දිව්‍ය ලෝකෙ ඉපදුනොත් මේ ධර්ම අවබෝධ කරන්න බෑ, අවස්ථාවක් නැහැ කියලා ප්‍රකාශ කරන්නේ ඔයගේ කරුණ අල්ලගෙන. නමුත් මේ කාරණාවේ අර්ථය අපි තේරුම් ගන්නට ඕනේ. ඒ අර්ථය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න ආර්ය ශ්‍රාවකයාට මරණින් මත්තේ සුගති ඉපදීම පිණිස හිත පිහිටුවා ගන්න කියලා. හැබැයි මේ හිත පිහිටුවා ගැනීම තුළ ආර්ය ශ්‍රාවකයා කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ ලෝකයට අයිති සියලු ධර්මයන් අනිත්‍යයි, අනාත්මයි, දුකට අයිති කියන අදහස. ඒ දැක්ම, ඒ අවබෝධය. එතකොට යම් කෙනෙක් පිනක් දහමක් රැස් කරලා යම් ආකාරයක ධර්මයක් කුසලයක් වඩලා ධර්මානුකූල වූ යම් සිත පිහිටුවා ගැනීමක් ඇද්ද? ඒ කාරණාව නෙමෙයි මෙතන අදහස් කරන්නේ. මේ අදහස් කරේ ඒ ගැන බලවත් අපේක්ෂාවකින් තණ්හාවෙන් යුක්තව කටයුතු කිරීමක් ගැනයි එතන මේ විමානෝත්වය සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ අනාගතය ගැන යම් කෙනෙක්ගේ හිත බැස ගන්නවද අනාගතයේ අරමුණු කෙරෙහි, එහෙම නැත්නම් අනාගත සංකල්ප කෙරෙහි, අනාගතයේ ලැබෙන්නට ඕනේ කියන අපේක්ෂාවෙන් යුක්ත දේවල් කෙරෙහි අන්නේ කෙනාගේ හිත ඒ නිසාම ඒ තුල බැසගෙන ඒ නිදහස් වීමක් ලබන්නේ නැහැ කියලා පෙන්ලා දෙනවා. ඊළඟට මේ සඳහන් වෙලා තියෙනවා මේ විදිහට සිත නොපිහිටුවා. ඊළඟට තියෙනවා ඉමිනාහං සීලේනවා වතේනවා තපේනවා බ්‍රහ්මචරියනවා දේවෝවා භවිස්සාමි දේවාඤ්ඤතරෝවාති. අපටිලද්දස්ස පටිලාභාය චිත්තං පනිදහති. ඒ විදිහට අනාගතේ මම මේ සමාදන් වෙච්ච සීලෙන් හෝ මේ සමාදන් වෙච්ච ව්‍රතයෙන් හෝ මේ සමාදන් වූ බඹසරෙන් හෝ මේ යම් දෙයකින් මම අසවල් දිව්‍ය ලෝකේ උපදිනවා කියලා යම් අපේක්ෂාවක් තිබෙයිද? ඒ අපේක්ෂාව නිසාම හිත ඒ තුල බැස ගන්නවා. හිත බැසගෙන ඒ නිසා මේක තණ්හාවෙන් යුක්තව අනාගතය ගැන ආසක්ත වෙනවා තණ්හාවෙන් යුක්තව. ඒ නිසා ඒ විදිහට නොවි ආර්ය ශ්‍රාවකයෙකුට තියෙනවා ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයෙකුට තිබෙනවා ජීවිතය පිළිබඳව සැබෑවටම තේරුම් ගන්න උවමනා කරන ධර්මයක් මුණ ගැහෙනවා. ඒ ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නේ මේ ලෝකයේ සියලුම සංස්කාර ධර්මයන් යම් තාක් හට ගන්නවද යම් සංස්කාර ධර්මයක් ඒ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා. ඒ නිසා මේ මනුස්ස ලෝකේ වේවා දිව්‍ය ලෝකේ වේවා බඹලෝ වේවා ඒ වගේම යම් තාක් කාම ලෝක ඒ වගේම යම් තාක් රූපාරූප ලෝක වේවා මේ සියල්ලගේම තියෙන ස්වභාවය නිත්‍ය දෙයක් වෙන්නේ නැහැ. ඒ සියල්ලම අනිත්‍ය දේවල්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අනාගතේ ගැන තමන්ගේ හිතේ අපේක්ෂාව පිහිටුවා ගැනීමත් ඒ තුල තණ්හාව පිහිටුවීමත් තණ්හාව ඇතිවීමත් කියන කාරණාව දුක පිණිස පවතින දෙයක්. ඒ නිසා යම් ආකාරයක යම් හේතුඵල ධර්මකින් යම් ධර්මයක් හටගන්නවද මේ මොහොතේ ඒ ධර්මයන් නුවණින් විමසා අවබෝධ කරන ශ්‍රාවකයාට අනාගතය ගැන මෙසේ වෙන්න ඕනේ කියලා අපේක්ෂාවක් උපදින්න හේතුවක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේම අතීතය ගැනත් ශෝක කිරීමක් නැහැ. අතීතය ගැන ශෝක කරන්නේ කොහොමද? විපරිණතස්මින් වාවත්තුස්මින් නසෝචති. තමන්ට අයිතියයි තමන් හිතාගෙන හිටපු තමන්ට තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු යම් තාක් දේවල් ඇද්ද අතීතයේ ඒ සියලු දේවල් විපරිණාම ඒ කියන්නේ වෙනස් වෙන ස්වභාවයට අයිතිවයි ඒ අයිති ධර්මයටයි ඒක අයිති උනේ. වෙනස් වෙන ධර්මතාවය තමයි අනිත්‍ය ධර්මය. එතකොට ඒ අනිත්‍ය එහෙම නැත්නම් විපරිණාම ධර්මයට අයිති යම් දෙයක් වේද ලෝකේ ආර්ය ශ්‍රාවකයා ඒවා වෙනස් වෙද්දී ඒවා පිළිබඳ කල්පනා කරද්දී මේ ආකාරයෙන් මේවා වෙනස් වෙනවා මේ ආකාරයෙන් මේවා නැසි වෙනස යනවා කියලා නසෝචති. ශෝක කරන්නේ නැහැ කියනවා. කනගාටුවක් නැහැ. මොකද ඒ ස්වභාවය වෙනස් වෙන ස්වභාවයට අයිති බව ඔහු අවබෝධ කරලා තියෙන නිසා. ඒ විදිහට අතීතය ගැන ශෝක නොකරන අනාගතය ගැන පැතුමක් නැති
විවේක දස්සී පස්සේසු. ස්පර්ශය පිළිබඳව අපි දන්නවා ස්පර්ශය කියද්දී කාරණා කිහිපයක් තියෙනවා. ඒකෙදී ඇසත් රූපයත් කනත් ශබ්දය ආදී වශයෙන් මේ ඉන්ද්‍රියන් හයට ගෝචර වෙන යම් යම් බාහිර අරමුණු තියෙනවා. මේ අරමුණු සමග හිත ජීවිතය එකතු වෙනකොට ආර්ය ශ්‍රාවකයාගේ ඒ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන පිළිවෙලක් තියෙනවා. එහෙම නැත්නම් දකින්න පිළිවෙලක් තියෙනවා. ඒකට කියනවා විවේක දස්සී කියලා. ඒ පංචකාම අරමුණු වේවා, එහෙම නැත්නම් ඇස කන නාසය දිවකය මනසින් ලබන්නා වූ අරමුණු වේවා, මේවා නිසා හිත පීඩාවටපත් වෙන්නේ නැහැ. ඒවා ආසා උපදින ස්වභාවයෙන් තිබුණත්, ඒවා කෙරෙහි තමන්ගේ හිතේ ගැටීම උපදින ස්වභාවයෙන් තිබුණත්, මුලාවටපත් වෙන ස්වභාවයෙන් තිබුණත්, ඒ හටගන්නා වූ යම් ආසාවක් ඇද්දී ආසාව නිරුද්ධ වෙච්ච නිසා, ආසාව නැති නිසා හිත විවේකයෙන් යුක්තව වාසය කරන්න පුළුවන්. ඒ වගේම ද්වේෂයට හිතපත් වෙන්නේ නැති නිසා විවේකය තිබෙනවා. ඒ වගේම මෝහයට හිතපත් වෙන්නේ නැති නිසා විවේකයෙන් යුක්තව වාසය කරන්න පුළුවන්. මේ විදිහට ඒ ආසාව තරහ මුලාවටපත් නොවි වාසය කිරීම නිසා ස්පර්ශය තුළ විවේකයක් ලබනවා. ඒ තුළ කම්පනයක් නැහැ, සැලීමක් නැහැ, කෙලෙස් වලට යටවීමක් නැහැ. කෙලෙස් වලට ඒ කියන්නේ දැන් අපි ගත්තාම විවේකය නැති වෙන්න කාරණා පහක් බලපානවා. ඒ කාරණා පහ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ පහ. මේ නීවරණ පහෙන් බැට ගන්න එයාගේ හිතේ විවේකය, ඒ වගේම සංසිඳීම දුර වෙලා යනවා. නමුත් ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයා තුළ ඒ විවේකයෙන් යුක්ත වූ මනසක් පවතින්න හේතු වෙන්නේ ඒ කම්පනයක් උපදින්න උවමනා කරන අභ්‍යන්තර අකුසලයක්, අකුසල මූලයක්, අකුසලයේ හටගන්න තැනක් අභ්‍යන්තර ජීවිතය තුළ නැති නිසා. ඒ නිසා කම්පාවක් නැහැ. ඒ නිසා සැලීමක් නැහැ. ඒ නිසා කම්පණයටපත් වීමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා දිට්ඨි සුච නනීයති. දෘෂ්ටි වලට ඇදී යාමකුත් නැහැ. නිදහස් මනසකින් මතවාද වලට වැටී යාමක්, ඇදී යාමක්, ඒ දිශාවට නැඹුරු වීමක් නැහැ. මතවාද වලට නැඹුරු වෙන්නේ සක්කාය දිට්ඨිය මුල් කරගෙන. දෘෂ්ටි මතවාද වලට නැඹුරු වෙන්නේ සක්කාය දිට්ඨිය මුල් කරගෙනයි. එතකොට සක්කාය දිට්ඨිය මුළුමනින්ම ප්‍රහාණය කරපු සෝතාපන්න ශ්‍රාවකයාගේ පටන් ආර්ය ශ්‍රාවක භූමියටපත් වෙච්චි ශ්‍රාවකින් තුල ඒ දෘෂ්ටිගත වීම කියන දේ, දෘෂ්ටියට නැඹුරු වීම කියන දේ නැහැ. ඒක මුළුමනින්ම නිරුද්ධ වෙලා ගිහිලා තියෙනවා. ඒ නිසා දෘෂ්ටි මතවාද වලට නොනැමෙන, ඒ සඳහා නැඹුරු නොවිච්චි, ඒ සඳහා යට නොවිච්චි මනසකින් වාසය කිරීමයි ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය. ඒතකොට බලන්න දැන් අතීතයට අනාගතය ගැන අපේක්ෂාවක් නැතුව, ඒ වගේම වර්තමානයේ සම්බන්ධයෙන් මේ අතීතයේ සම්බන්ධයෙන් ශෝක කිරීමකුත් නැතුව, ඒ වගේම විවේක දස්සී, ඒ කියන්නේ ලබන්නා වූ ස්පර්ශයන් කෙරෙහි හිත අකුසලයෙන් යට වෙන්නේ නැතුව, දිට්ඨිසුච නනීයති, දෘෂ්ටිමතවාද වලටත් ඇදිලා යන්නේ නැතුව යම් කෙනෙක් වාසය කරනවා නම් ඒ ශ්‍රාවකයා ලෝකයේ තුල තමා තුල දමණයටපත් වෙච්චි, ලෝකයා දමණයටපත් කරන, ලෝකයටත් සංසිඳීම ඇති කරන, නිර්භයභාවයේ උපද්දවන රහතන් වහන්සේ නමක් විනා වෙන කවුරුන්ද? ඒ නිසා බුදුරජාණන් වහන්සේලා මේ ධර්මය දේශනා කරලා, භාග්‍යතුන් වහන්සේ විසින් මේ ධර්මයේ දේශනා කරද්දී අවබෝධ කරගන්න ඒ ප්‍රඥාවන්ත ශ්‍රාවකයන් තමන් තුළ මේ ආධ්‍යාත්මික සංසිඳීම උපදවාගෙනයි මේ ලෝකෙන් නිදහස් වෙලා ගියේ. මේ ලෝකෙන් සදහට මත මිදුනේ. ඒ නිසා ඔබටත් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් බුද්ධ වචනේ උපකාරයෙන් ඒ ගුණයන් උපදවා ගන්න, ඒ සංසිඳීම ඇති කරගන්න, ඒ නිකලස් බව පිණිස අපේක්ෂා උපදවා ගන්න මේ උතුම් බුද්ධ වචනය උපකාර වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී මේ උතුම් සදහම් වැඩසටහන සඳහා දායකත්වයේ සපයන එංගලන්තයේ පදිංචි පින්වත් නයෝමි දියණිය සහ නැටලි දියණිය විසින් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණය ආශිර්වාදය දායකත්වයේ දරන පින්තුන් ඇතුළු හැම දිනාටම සලසා දෙත්වා. සියලු දෙවියෝද උතුම් ධර්ම අවබෝධයෙන් සැනසෙත්වා.
කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිස රැස් කළ සියලු පින් උපකාර වේවා. මේ පරිලෝකීය දෙමව්පියන්, ඒ වගේම මීට වසර 6කට කලින් මිය ගිය කුමාර ගුණවර්ධන මහතාටත්, වසර 3කට කලින් මිය ගිය ටිකිරිමණිකා මහත්මිය ඇතුළු ඒ දායකත්වයේ දරූ පින්තුන් නමින් මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදෙත්වා. සුජීවත්ව සිටින දූ දරුමුණු පුරුමිනි පිරියන් ආදී හැම දිනාටමත් දායකත්වයේ දරුවේ පින්තුන් ඇතුළු පවුලේ සියලු දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී සියලු මහා සංඝරත්නයටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක දූ දරුවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්තුන් ඇතුළු ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන සියලු පින්තුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිස රැස් කළ සියලු පින් උපකාර වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.